ආයුබෝවන් ළමයි අපි ව්‍යාපාර අධ්‍යයනය පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එක අවසන් කරා. පළවෙනි පාඩම ඉවරුනේ නෑ. පළවෙනි ටියුට් එක අවසන් කළා. දැන් අපි කරන්න යන්නේ මේ පළවෙනි පාඩමේ ඉතුරු ටික. ව්‍යාපාර පරිසරය කියන එක. ව්‍යාපාර පරිසරය. හරි. එතකොට මේ පරිසරය කියන්නේ සාමාන්‍ය තේරුමෙන් ගත්තොත් අපි අවට තියෙන දේවල් වගේ අදහසක් නෙන්නේ. අපේ වටපිටාවේ තියෙන දේවල් වලට තමයි අපි පරිසරය කියලා කියන්නේ. ඒතකොට පරිසරයේ තියෙන සාධක පරිසරයේ තියෙන දේවල් එක්කෝ අපිට හොඳ විදිහට බලපානවා. හරි. එහෙම නැත්නම් අපිට නරක විදිහට බලපානවා. උදාහරණයක් විදිහට අපේ ගෙවල් ගාව පොල් ගහක් හැදිලා තියෙනවා නම් අපිට එකෙන් කෑමට පොල් ගන්න පුළුවන්. හරිද? එතකොට ඉතින් ඒක හොඳයි. හැබැයි පහුගිය දවසක ආපු හුලඟින් පොල් ගහ ගෙදරට කඩාගෙන වැටුනොත් ඒක හොඳ නෑ. එතකොට පරිසරයේ තිබ්බේ දිගටම පොල් ගහක්. හරි අපේ අවට තිබ්බේ දිගටම පොල් ගහක්. විටක පොල් ගහ අපිට හොඳ විදිහට බලපානවා. විටක අපිට පොල් ගහ නරක විදිහට බලපානවා. හරි. ඒ අපි අවට තියෙන දේවල් වලින් අපිට තියෙන බලපෑම. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. අපි අපේ පරිසරයේ නැත්නම් අපි අවට තියෙන දේවල් කෙරෙහි බලපෑම් කරන්න අපිටත් පුළුවන්. උදාහරණයක් අපි ගස් හිටවනවා. එතකොට ඉතින් අපි අවට තියෙන ශාක සත්තුන්ට හොඳයි. අපි ගස් කපනවා. පරිසරය විනාශ කරනවා. හරිද? එතකොට ඒ පරිසරයට හොඳ නැහැ. ඒව නම් දැන් අජීවී දේවල්. ඔක සජීවී වුන් ගැනත් එහෙම තමයි. අපි අවට හොඳ අසල්වැසි ඉන්නවා නම් ඒගොල්ලන් අපිට විවිධ උදව් කරනවා. හරිද? අපි අවට ඉන්නේ කරදරකාරී අසල්වැසියෝ නම් අපිට ඒක මල කරදරයක්. එතකොට ඒගොල්ලෝ අපි අවට ඉන්නේ ඒවා අපිට බලනවා. ඒ වගේම තමයි ඉතින් අපි හොඳ විදිහට ඉන්නවා නම් අපි අවට ඉන්න මිනිස්සුන්ට ඒකෙන් යහපතක් වෙනවා. මොකද අවට ඉන්න මිනිස්සුන්ගේ අසල්වැසියෝ අපිනේ. අපේ අසල්වැසියෝ අවට ඉන්න අය වගේ. අපි මේ මිනිස්සුන්ට කරදර කරනවා නම් හයියෙන් සින්දු දාගෙන පිස්සු නටනවා නම් මේ මිනිස්සුන්ට කරදරයක්. ඒතොර ඔයාට මේකෙන් තේරෙන්න ඕන අපි අවට තියෙන ඒවට තමයි පරිසරය කියලා කියන්නේ. ඒකින්ද මම කියන්නේ පොඩි කාලේ නම් දන්නවා. මෙතන ඉන්නවා අපි අවට ඉන්නේවා තමයි පරිසරය කියන්නේ. එතකොට අපි පරිසරය අපිටත් බලපානවා. හරිද? දැන් අපි අයින් කළා අපි කියන ව්‍යාපාරයෙන් මේකට දානවා ව්‍යාපාර. ව්‍යාපාරත් අවට හුඟක් දේවල් ඉන්නවා. හුඟක් දේවල් තියෙනවා. ඒවට අපි ව්‍යාපාර පරිසරය කියලා කියනවා. ව්‍යාපාර පරිසරයේ තියෙන සමහර බලවේගවල සමහර පුද්ගලයන්ට විවිධ බලපෑම් කරනවා. ඒ වගේ තමයි ව්‍යාපාර පරිසරයේ ඉන්න පුද්ගලයෝ යම් බලවේග ව්‍යාපාර කෙරෙහි බලපෑම ඇති කරනවා. හොඳ විදියට වගේම නරක විදියට. ඒ උතරින් තමයි ඔය ව්‍යාපාර පරිසරය කියන එක එන්නේ. මුලින්ම අපිට තියෙන මාතෘකාව තමයි ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව. දැන් ව්‍යාපාරයක් කෙරෙහි ඇයි කවුරු හරි උනන්දු වෙන්නේ? ඒකෙත් අපි පොඩ්ඩක් ව්‍යාපාර අයින් කළා අපි ගැන හිතමු. දැන් ඔයා ගැන උනන්දු වෙන්නේ කවුද? ඔයා ගැන උනන්දු වෙන්නේ මම ප්‍රශ්නයක් අහුවොත් ප්‍රශ්නයක් දාලා තියෙන අතර එතනින් නව පාඩම් පටන් ගන්න. බලන්නද ටෙස්ට් යුවර් අන්ඩර්ස්ටෑන්ඩින් කියන කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් සහ ඊට හේතු පැහැදිලි කරන්න. අපේ පාර්ශවය ටික ගමුද? ඔයාගෙන් මම අහුවොත් ඔයා මුලින්ම කියයි අම්මා තාත්තා දෙමව්පියෝ. ඒක හරි. දෙමව්පියෝ ඔයා ගැන උනන්දුවෙන් ඉන්නවා. ඇයි හේතුව? එයා
නැත්නම් දෙමව්පියන්ට ඔයාගේ ජීවිතයේ සාර්ථක සහ අසාර්ථක භාවය බලපානවා. ඔයා හොඳට විභාගේ පාස් වෙනවා නම්, ඔයා ක්‍රීඩා තරඟ වලින් ජය ගන්නවා නම්, ඔයා හොඳයි කියලා ගුරුවරු අනිත් දෙමව්පියෝ කියනවා නම් ඒකට අම්මලා තාත්තලා කැමතියි. මොකද ඔයාට හොඳක් වෙනවට තමයි අම්මා තාත්තා කැමති. හරි. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව දෙමව්පියන්ට බලපානවා. ඒ නිසානේ උනන්දු වෙන්නේ. හරිද? ඔයා මොනවා කරගත්තත් දෙමව්පියන්ට කමක් නැත්තම් දෙමව්පියෝ ඔයාගෙන උනන්දුවෙන් ඉන්නේ නැහැ. ඒක දෙමව්පියෝ හරි. ඉතින් එහාට කියමු ඔයා කියයි ගුරුවරු ඔයාට කරන්නේ උගන්වන එක. හරිද? ඒතර ගුරුවරු ඔයාගෙන උනන්දුවෙන් ඉන්නවා. එකක් ගුරුවරු කැමති තමන්ගෙන් ඉගෙන ගන්න ළමයි හොඳට ඉගෙන ගන්නවා. ඒතර ඔයා හොඳට ඉගෙන ගන්නවා කියන්නේ ගුරුවරයා හොඳට ඉගෙනුව බවට සාක්ෂියක් ඒක. දැන් මම කැමති ඔයාට මේ පාඩම හොඳට තේරෙනවාද? ඒකෙන් තේරුම තමයි මට උගන්වන්න පුළුවන් හොඳ ළමයින්ට තේරෙන්නේ. එතකොට ඔයාගේ අධ්‍යාපනයේ සාර්ථක අසාර්ථක භාවය ගුරුවරුන්ට බලපෑමක් ඇති කරනවා. ඊළඟට ඔයාගේ ඉන්නේ පාසලේ අය. ඔයාගෙන උනන්දුයි. හේතුව පාසලක් හොඳ හෝ නරක වෙන්න ප්‍රධානම සාධකය තමයි ළමයින්ගේ හැකියා දක්ෂතා සහ විනය. ඒතර ළමයින්ගේ හැකියා දක්ෂතා හොඳයි නම් විභාගයෙන් ගොඩක් අය පාස් වෙනවා නම් ක්‍රීඩා තරඟ වලින් ඉහළ දක්ෂතා දක්වනවා නම් හරිද? පාසල් ළමයින්ගේ විනය හොඳයි නම් ඒ කියන්නේ පාසල හොඳයි කියලා පිළිගැනීමක් එනවා. ඒ කියන්නේ පාසලේ සාර්ථක අසාර්ථක භාවය ඔයා මත තීරණය වෙනවා. ඒ කියන්නේ ඔයා නිසා පාසලට බලපෑමක් තියෙනවා. ඒ නිසා එයා ඔයාගේ විනය ගැන, අධ්‍යාපනය ගැන, ක්‍රීඩා හැකියාව ගැන, සෞන්දර්ය හැකියාව ගැන උනන්දුයි. හරි. තව ඉස්සරහට ගියාම ඔයාගේ යාළුවන්ට ඔයා හින්දා බලපෑමක් තියනවද? තියෙනවානේ. ඔයා යාළුවන්ට උදව් කරන. ඒ කියන්නේ හොඳ යාළුවෙක් හිටියොත් දැන් මගේ යාළුවෙක් ඉන්නවා නම් එයා හොඳයි නම් එයා මට උදව් කරනවා. ඒතකොට එයාගේ ස්වභාවය මට බලපෑමක් ඇති කරනවා. එයා මාව වැරදි වැඩවලට පොළඹවනවා නම් මං වැරද්දට යොමු වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ හැසිරීම මං කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒ හින්දා මං එයා ගැන උනන්දුයි. හරි. ඊළඟට තව කවුද? මම තව එකක් කියන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන. හරි. ඒගොල්ලෝ ඔයාගෙන උනන්දුයි. පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ගනුදෙනුකාරයෝ තමයි ඕගොල්ලෝ. පාරිභෝගිකයෝ. එතකොට ළමයි වැඩි වෙන්න අධ්‍යාපන ආයතනවල පාරිභෝගික පිරිස වැඩි වෙනවා. ඒතර පන්තියේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර ඒගොල්ලන්ගේ ආදායම වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයා මත යාට බලපෑමක් තියෙනවා. හරිද? ඒ නිසා එයා ඔයාගෙන උනන්දුයි. ඊට පස්සේ පාසල් යන වයසේ ළමයින්ට විවිධ භාණ්ඩ හා සේවා හදන ව්‍යාපාරිකයෝ. පොත්, පෑන්, පැන්සල්, අධ්‍යාපනික උපකරණ, පාසල් ළමයින්ගේ ක්‍රීඩා උපකරණ, හරිද? පොඩිම ළමයි නම් සෙල්ලම් බඩු. ඒවා නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෝ ඔයාගෙන උනන්දුයි. ඇයි ඔයා මත එයාගේ ව්‍යාපාරවල ඉල්ලුම තීරණය වෙනවා. කියන්නේ එයාට බලපෑමක් දිනවා ඔයාගේ. ඒවට තේරෙන්න ඕනේ යම් කෙනෙක් තවත් කෙනෙක් ගැන ඇල්මින් ඉන්නේ, උනන්දුවෙන් ඉන්නේ. හරිද? ඒ උනන්දුවෙන් ඉන්න මිනිස්යාගේ ක්‍රියාකාරකම හැසිරීම මත Tamanට බලපෑමක් තියෙනවා. ඒ බලපෑම ඍජු වෙන්න පුළුවන්, වක්‍ර වෙන්න පුළුවන්. හරි. දැන් ඍජු හෝ වක්‍ර බලපෑමක් කිසියම් කෙනෙක්ගේ හැසිරීමකින් Taman ඇති වෙනවා නම් මම ඒකාගෙන උනන්දුයි. ඒ නිසා ව්‍යාපාරවලින් ඍජු හෝ වක්‍රව බලපෑමට ලක් වෙන අය තමයි ව්‍යාපාර කෙරෙහි උනන්දුවෙන් ඉන්නේ. දැන් ව්‍යාපාර පාරිභෝගිකීන්ට භාණ්ඩ දෙනවා. ව්‍යාපාරේ නැති වුණොත් පාරිභෝගිකයට භාණ්ඩය ගන්න විදියක් නැති වෙනවා. හරිද? දැන්
අපි මේ වීඩියෝ එක බලන්නේ YouTube එකේ. හෙට උදේ නැගිටලා බලනකොට YouTube කියන සේවාව නවත්තලා. YouTube කියන්නේ ව්‍යාපාරයක්. ඒතර අපි ඔක්කොම මේකේ ගනුදෙනු කරමු. පාරිභෝගිකයෝ. දැන් පාරිභෝගිකයා ව්‍යාපාරයෙන් දෙන භාණ්ඩය තමයි පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවයේ වුමනාව තෘප්තිමත් කරගන්නේ. ව්‍යාපාරය නෑ කියන්නේ මගේ වුමනාව තෘප්තිමත් කරගන්න විදිහක් නෑ. ඒ නිසා අන්න මම ව්‍යාපාරයේ නිසා බලපෑමකට ලක් වෙනවා. ඒ නිසා මම එයාගේ උනන්දුයි. හරි. ඊළඟට ව්‍යාපාරයට විවිධ අමුද්‍රව්‍ය දෙන අය ඉන්නවා. සැපයුම් කරෝ කියලා කියන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට අපේ හිතමු අපේ ගෙවල් ළඟ තියෙන ටයර් කර්මාන්ත ශාලාවක්. එතකොට ටයර් හදන්න රබර් කිරිය උනේ මම කරන්නේ ව්‍යාපාරයක් විදිහට රබර් වතු වලට ගිහිල්ලා ඒකේ කිරි එකතු කරලා අර ආයතනයට දෙනවා. දැන් මම ඒ ආයතනේ සැපයුම් කරුවේ. මට ආදායමක් හැදෙන්න නම් මට ආදායමක් උපය ගන්න නම් ඒ ආයතනය දිගටම තියෙන්න ඕන. ඒ ආයතනය නිෂ්පාදනය වැඩි කරනවා කියන්නේ මට වැඩිපුර රබර් කිරි ටිකක් ඒ ආයතනේ සපය ගන්න පුළුවන්. එහෙනම් මගේ ආදායම වැඩි වෙනවා. ඒ කියන්නේ සැපයුම් කාර්යය කියන්නේ ව්‍යාපාරයේ උනන්දුවෙන් ඉන්න පාසක් හේතුව සැපයුම් කාරුගේ ආදායම ව්‍යාපාරවත් තීරණය වෙනවා. රජය ව්‍යාපාර රජයට බදු ගෙවනවා. ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය තමයි බදු කියන්නේ. එතකොට ව්‍යාපාර හොඳට ලාභ උපයනවා නම් තමයි ආණ්ඩුවට වැඩි බදු ආදායමක් එන්නේ. ඒ නිසා ආණ්ඩුව ව්‍යාපාර නිසා බලපෑමක් ලක් වෙනවා. ඒ නිසා ආණ්ඩුව ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. හරිද? තව හේතුවෙන් පුරා ආණ්ඩු නීති හදනවා. ඒ නීති වලට එකගද නීති කඩනවද කියලා බලන්න ඕනේ. ඒ හින්දාත් එයා උනන්දුවෙන් ඉන්නවා. ව්‍යාපාරයේ අයිතිකාරයා තමයි මේ ව්‍යාපාරයට අරමුදල් යොදවලා අවදානම දරාගෙන ව්‍යාපාර කටයුත්ත මෙහෙවන්නේ. එතකොට ඉතින් එයා ආයෝජනය කරපු මුදල ව්‍යාපාරයේ සාර්ථක වුණොත් තමයි එයාට වැඩියෙන් උපය ගන්න පුළුවන්. ව්‍යාපාරයේ අසාර්ථක වුණොත් බංකොලොත් වුණොත් එයා ආයෝජනය කරපු මුදල පවා එයාට නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආයෝජනය කරපු මුදල ආරක්ෂිතද? ඊට පස්සේ එයා නිකම්ම ඒ මුදලම විතරක් ආය ගන්න බලාගෙන ව්‍යාපාර කරන්නේ ප්‍රමාණවත් ලාභයක් උපයනවද කියලා එයා අවධානයෙන් ඉන්නේ. එයාට ව්‍යාපාරයේ බලපෑමක් තියෙනවා. ව්‍යාපාරයේ හොඳට පවතිනවා නම් තමයි එයාට හොඳ වාහනයක් ගන්න පුළුවන්. එයාට අලුත් ගෙයක් ගන්න පුළුවන්. හොඳ ඇඳුම් ගන්න පුළුවන්. අලුත් මොබයිල් ෆෝන් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ස්වර්ණාභරණ පාවිච්චි කරන්න. එතකොට ව්‍යාපාරය ගැන යවුනොත් හරි. ඊට පස්සේ ව්‍යාපාරික සේවකයෝ සේවකයන්ට ආදායමක් එන්නේ ව්‍යාපාරයේ ශ්‍රමයේ සපයන. ඒතර ආයතනය හොඳ වුණොත් මේ සේවකයන්ට පඩි වැඩි වෙයි, බෝනස් හම්බෙයි, උසස් වීම් හම්බෙයි. හරි. ඒ නිසා ව්‍යාපාරය නිසා එයා බලපෑමක් ලක් වෙනවා. අන්න ඒ නිසා එයා ව්‍යාපාරයෙන් වුණා. ඒ නිසා හැම වෙලෙම අපි මතක තියාගන්න ව්‍යාපාරයකට කිසියම් කෙනෙක් උනන්දු වෙන්නේ ව්‍යාපාරය නිසා ඒ පාර්ශවයට ඒ පුද්ගලයාට ඍජුව වක්‍ර බලපෑමක් ඇති වෙනවා. හරි. ලියමු ව්‍යාපාරකෙහි උනන්දුවක් දක්වන පාර්ශව. ලියන්න. ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය නිසා ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය නිසා ඍජු හෝ වක්‍රව ඍජුව හෝ වක්‍රව ඍජුව හෝ වක්‍රව බලපෑමට ලක්වන පාර්ශවයන් බලපෑමට ලක්වන පාර්ශවයන් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් ලෙස හැඳින්වේ. ලෙස හැඳින්වේ. අලුත් රූලකින් ලියන්න. මෙම පාර්ශවයන් ඇල්මැති පාර්ශව ලෙසද හැඳින්වේ. මෙම පාර්ශව ඇල්මැති පාර්ශව ලෙසද හැඳින්වේ. ඊට පස්සේ ඒකේ පැහැදිලි කිරීමක් තියෙනවා මෙහෙම. විවිධ පාර්ශවයන්
විවිධ හේතු නිසා ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වයි. එලෙස උනන්දුවෙන් පසු වෙන්නේ ඔවුන් ව්‍යාපාරයෙන් යමක් බලාපොරොත්තු වන නිසාය. ඒක තමයි බලපෑම. හයිලයිට් කරන්න ව්‍යාපාරයෙන් යමක් බලාපොරොත්තු වන නිසාය කියන කොටස. තවද ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වන පාර්ශවයන් තවද ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටද උනන්දුවක් දක්වන පාර්ශවයන් වල දායකත්වය වැදගත් වේ. දැන් මේ අයිතිකාරයෝ උනන්දුවෙන් ඉන්නවා ලාභය ගැන. ඒ වගේම අයිතිකාරය ව්‍යාපාරයට දෙනවනේ ප්‍රාග්ධනය. සේවකයා උනන්දුවෙන් ඉන්නවා වැටුප ගැන. හැබැයි එයා ව්‍යාපාරයට ශ්‍රමය දෙනවනේ. ඊට පස්සේ සැපයුම්කරු උනන්දුවෙන් ඉන්නවා එයාට දිගටම භාණ්ඩ සපයලා ආදායමක් උපයා ගන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයට එයා අමුද්‍රව්‍ය දෙනවා. පාරිභෝගික උනන්දුවෙන් ඉන්නවා දිගටම භාණ්ඩ ගන්න පුළුවන්ද මගේ උවමනාව සම්පූර්ණ කරගන්න. හැබැයි ඒ වෙනුවට පාරිභෝගික ව්‍යාපාර වලට ආදායමක් වෙනවා. ව්‍යාපාර වල ආදායම හම්බෙන්නේ පාරිභෝගිකයන්. ආණ්ඩුව බදු ගැන නීති ගැන අවධානයෙන් ඉන්න ව්‍යාපාරات එක්ක. හැබැයි ව්‍යාපාර වල අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපාරේ හිතකර ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් හදලා දෙනවා. ඒ නිසා ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයේ බලපාන උනන්දුවක් දක්වන අයටත් උනන්දුවක් දක්වන අයගේ දායකත්වයේ ව්‍යාපාරවල සාර්ථකත්වයට වැදගත්. මේක දෙපැත්තටම යන සම්බන්ධයක්. එම නිසා ව්‍යාපාරයක් විසින් උනන්දුවක් දක්වන පාර්ශවයවත් ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂාවන් ඉටු වන ආකාරයට කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නිසා ව්‍යාපාර කටයුතු කරනකොට ඇල්මැති පාර්ශව ගැන හිතන්න. ඒ අනුව ව්‍යාපාර සහ ඇල්මැති පාර්ශවයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කළ හැකිය. ඊට පස්සේ අර ප්‍රශ්නේ තියෙනවා පාසල් ශිෂ්‍යයෙකු ලෙස උනන්දුවක් දක්වන පාර්ශවයන් සහ ඊට හේතු. 1 2 3 දාලා පාර්ශවයන් ටික ලියන්න. ඒක ඉස්සරහින් පාර්ශව ඉස්සරහින් ඉඳන් ගහලා හේතු ලියමු. 1 දෙමව්පියන්. ඒගොල්ලෝ උනන්දු වෙනවා කියන්න දරුවන්ගේ ජීවිත සාර්ථකත්වයට පත් කිරීම සඳහා දරුවන්ගේ ජීවිත සාර්ථකත්වයට පත් කිරීම සඳහා තව හේතුවක් ලියමු දරුවන් සාර්ථක පුද්ගලයන් ලෙස සමාජගත කිරීම සඳහා. ඔයා දිගටම දරුවෙක් විදිහට ඉන්නේ නැහැ. කවදා හරි සමාජයේ තනියම මුණ දෙන්න වෙනවා. හරියට වගේ අම්මා තාත්තා දැන් මුණ දෙනවා වගේ. ඒකට ඔයා සාර්ථක මුණ දෙන්න ආව ගුරු කරවන්න අම්මලා තාත්තලා උනන්දු වෙනවා. 2 ගුරුවරු එක හේතුවක් ලියන්න දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා. දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා. ඒක ඔයාගේ පැත්තටනේ. තව හේතුවක් ලියන්න. ගුරුවරුන්ගේ සාර්ථකත්වය මැන බැලීම සඳහා. ගුරුවරයා සාර්ථක වෙන්නේ ළමයා හරියට ඉගෙන ගත්තොත්. 3 පාසල ලියන්න. පාසල එකක් දැනුම කුසලතා සහ ධනාත්මක ආකල්ප වලින් යුත් අනාගත පරම්පරාවක් බිහි කිරීම සඳහා. ඒක ඔයාගේ පැත්ත. තව හේතුවක් පාසලේ කීර්ති නාමය වැඩි දියුණු කර ගැනීම සඳහා.
හරි. ඊළඟට මිතුරන්. ලියන්න අන්‍යෝන්‍ය වශයෙන් උපකාර ලබා ගැනීම සඳහා. එකිනෙකාට උපකාර කරගන්න. ඊළඟ පෞද්ගලික අධ්‍යාපන ආයතන. පෞද්ගලික අධ්‍යාපන ආයතන. ඉස්සරහින් ලියන්න. හේතුව පෞද්ගලික අධ්‍යාපන ආයතනවල සේවය ලබා ගන්නා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල සේවය ලබා ගන්නා ප්‍රධාන පාරිභෝගිකයන් පාසල් ශිෂ්‍යයන් වීම නිසා. ප්‍රධාන පාරිභෝගිකයන් පාසල් ශිෂ්‍යයන් වීම නිසා. ඊළඟට ව්‍යාපාර. ඒ ලියන්න ව්‍යාපාර. භාණ්ඩ හා සේවාවලට ඉල්ලුමක් ඇති කර ගැනීම සඳහා. භාණ්ඩ හා සේවාවලට ඉල්ලුමක් ඇති කර ගැනීම සඳහා. තව පාර්ශවයක් කියන රජය. රජයට හේතුව ලියන්න. රටේ සමස්ත අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා. තව එකක් අනාගත ශ්‍රම බලකායේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා. අනාගත ශ්‍රම බලකායේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා. හරි. ඊළඟට එහා පැත්තේ තියෙනවා දෙවෙනි පිටුවේ ව්‍යාපාර වලට නැත්තම් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ඇල්මැති පාර්ශව ඇයි ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වන්නේ සහ ඇල්මැති පාර්ශව වලින් ව්‍යාපාර වලට දෙන දායකත්වයන් මොනවද? හරිද? මාතෘකාව දෙනවා ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් සහ උනන්දුවක් දැක්වීමට හේතු. ඒතොර ඇල්මැති පාර්ශවයේ ඉන්නවා පළවෙනි තීරුවේ, දෙවෙනි තීරුවේ ඉන්නවා ව්‍යාපාර කෙරෙහි උනන්දුව වීමට හේතු. උනන්දු වෙන්නේ එයාට ව්‍යාපාරයෙන් තියෙන මොකක් හරි බලපෑමක් නිසා. අනිත් පැත්තට තියලා තියෙනවා ව්‍යාපාර වලට ඇල්මැති පාර්ශව වලින් මොනවද හම්බෙන්නේ? ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු. හරි. හරි. මේකේ මේ වගුව පොඩි වෙනස් කිරීමකට ලක් කරගන්න ඕනේ. මේකේ තියෙන හෙඩින් එක පොඩ්ඩක් මාරු කරන්න ඕනේ. මෙතන පළවෙනි තීරුව ඇල්මැති පාර්ශව හරි. ඊළඟට මේ තුන්වෙනි තීරුවේ තියෙන හෙඩින් එක කපලා දාන්න ඕනේ. තුන්වෙනි තීරුවේ තියෙන හෙඩින් එක කපලා දෙවෙනි තීරුවේ තියෙන හෙඩින් එක තුන්වෙනි තීරුවට ලියන්න. ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු කියන එක ඉන්න ඕනේ තුන්වෙනි තීරුවට. ඒක දෙවෙනි තීරුවට එන්න ඕනේ හැඳින්වීම කියලා එකක්. ඒ කියන්නේ මේ ඇල්මැති පාර්ශවයේ කවුද කියන එක හඳුන්වලයි තියෙන්නේ. ඒක එන්න ඕනේ ඇල්මැති පාර්ශවයේ හැඳින්වීම ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු. ඒක මුද්‍රණ දෝෂයක්. හරි. දැන් මේ විදිහට බලමු.
පළවෙනි ඇල්මැදි පාර්ශවයේ තමයි අයිතිකරුවෝ කියන අය. අයිතිකරුවෝ. අයිතිකරුවෝ කියලා කියන්නේ කවුද කියලා දෙවෙනි තීරුවේ දාලා තියෙනවා. අයිතිකරුවෝ කරන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධන එහෙම නැත්නම් සම්පත් දීලා අවදානමක් දරාගෙන ව්‍යාපාර කටයුතු මෙහෙවන්නේ. ව්‍යාපාරයකට සම්පත් සැපයූ නැතහොත් අරමුදල් ආයෝජනය කළ ලාභ හෝ පාඩු විඳදරා ගන්නා පාර්ශවයේ අයිතිකරුවන් ලෙස හැඳින්වේ. හරි. එතකොට ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් උනන්දු වෙන්න හේතු Taman ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් හම්බ වෙනවද කියලා දැනගන්න, ව්‍යාපාරයේ වර්ධනය ගැන දැනගන්න, වෙළඳපොළ කොටස ගැන දැනගන්න. එතකොට ව්‍යාපාරයක් අයිතිකාරීන්ට වැදගත් වෙන්නේ ওই හේතු නිසා. දෙවෙනි ඇල්මැදි පාර්ශවයේ කළමනාකරුවෝ. කළමනාකරුවෝ තමයි ව්‍යාපාරයේ තීරණ ගන්න අය. සේවකයෝ කියන්නේ කළමනාකරුවන්ට පල්ලෙහායින් ඉන්න අය. කළමනාකරුවොත් පොදුවේ ගත්තොත් ව්‍යාපාරයේ සේවකයෙක් තමයි. හැබැයි කළමනාකරුවෝ කියන්නේ තීරණ ගන්න එක. සේවකයෝ කරන්නේ තීරණ ක්‍රියාත්මක කරන එක. එනි කළමනාකරුවෝ කියන්නේ ඉහළ මට්ටමේ සේවකයෝ. කළමනාකරුවෝ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම හා තීරණ ගනු ලබන පාර්ශවය තමයි කළමනාකරුවෝ කියන්නේ. ඒතොර ඒගොල්ලෝ ව්‍යාපාරය ගැන උනන්දුයි, ඒගොල්ලෝ ලාභය ලබනවද කියලා උනන්දුයි, ව්‍යාපාරයේ වර්ධනය ගැන දැනගන්න. මොකද ඒගොල්ලන්ගේ තීරණ හරහා තමයි ව්‍යාපාරයේ වර්ධනය වෙන්නේ. සහ කළමනාකරන තීරණවල සාර්ථක අසාර්ථක භාවය ගැන දැනගන්න වැදගත් වෙනවා ව්‍යාපාර කළමනාකරුවන්. ඊළඟට සේවකයෝ කියලා කියන්නේ ඉහළ කළමනාකරුවන් විසින් සකස් කරනු ලබන සැලසුම් හා ගනු ලබන තීරණ පහළ මට්ටම් වලට අදාළ තීරණ අනුව පහළ මට්ටම් වල කාර්යයේ නිරත වන පාර්ශ්ව. හයිලයිට් කරගන්න ඕන කාර්යයේ නිරත වන පාර්ශ්ව. කළමනාකරුවෝ කියන්නේ වැඩ කරන අය. සේවකයෝ කියන්නේ වැඩ කරන අය. ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් උනන්දු වෙන්නේ ඉහළ වැටුපක් ගන්න, රැකියාවේ උසස් වීම ගන්න, ප්‍රසාද දීමනා හම්බ වෙනවද කියලා දැනගන්න. තව එකක් ඔන්න ඔතෙන් ලියා ගන්න. රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳව දැනගැනීම. රස්සාව දිගටම තියෙයිද? හරි. ඊළඟට ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ ව්‍යාපාරයට අයිතිකාරයෝ නොවන බාහිරින් ඉඳන් ණය දුන්න අය, සල්ලි දුන්න අය. මේ ණය හිමියෝ අපිට ණයට බඩු දුන්න වෙළඳ ණය හිමියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුව වගේ ණය දෙන ආයතනයක් වෙන්නත් පුළුවන්. හරි. ඒගොල්ලෝ උනන්දුයි ව්‍යාපාර ගැන. ඒගොල්ලෝ දැන් තමන්ගේ සල්ලි ව්‍යාපාරයට දීලා තියෙනවා. ව්‍යාපාරයේ හදිස්සියේ වහලා දාලා අයිතිකාරයෝ ටික මාරුනොත් එහෙම අර දුන්න ණය ටික නැවත ආය කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ උනන්දු වෙන එක හේතුවක් සපේන ණය ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැනගන්න. ණය මුදලේ සුරක්ෂිත බව ගැන දැනගන්න. සහ ණය ගන්නකොට සමහර විට ඇප සුරකුම්පත් තියෙනවා. මේ ඇප සුරකුම්පත් වල සුරක්ෂිතභාවය ගැන දැනගන්න. පාරිභෝගිකයෝ. පාරිභෝගිකයෝ කියන්නේ ව්‍යාපාර විසින් වෙළඳපොළට සපයන භාණ්ඩ හා සේවා මිලදී ගන්න අය. ව්‍යාපාරයේ විසින් වෙළඳපොළට සපයන භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පාර්ශවයන් පාරිභෝගිකයන් ලෙස හැඳින්වෙනවා. ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් උනන්දු වෙන්නේ ගුණාත්මක භාණ්ඩ හා සේවා ගන්න, ව්‍යාපාර නිසි පරිදි තමන්ගේ වගකීම් ඉෂ්ට කරනවද කියලා බලන්න, ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගන්න. සමහර විට පාරිභෝගික උනන්දුයි. මොකද ව්‍යාපාර නැති වුණොත් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් භාණ්ඩ නැති වෙනවා. උදාහරණයක්, ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් සපයන ආයතනයක් නැති වුණොත් ඒක පාරිභෝගිකයන්ට ලොකුවට දැනෙනවා. උදාහරණයක්, අපි පහුගිය දවස්වල මුලින්ම ලංකාවේ පාවිච්චි කළේ COVID-19 සඳහා ඉන්දියාවේ සීරම් කියන ආයතනය නිෂ්පාදනය කරපු ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් කියන එන්නත. එතකොට ඒ එන්නත පාරිභෝගිකයන් තමයි අපි. හරිද? එතකොට ඒ ආයතනය හදිස්සියේ වහපු නිසා අපි ලොකු අපහසුතාවයකටපත් වුණා.
සමහර අය එක මාත්‍රාවක් අරන් හිටපු අයට දෙවෙනි මාත්‍රාව හොයා ගැනීම ගැන ගැටලු මතුවෙනවා. නිසා ව්‍යාපාරවල පැවැත්ම සමහරලාට පාරිභෝගිකයන්ට සෑහෙන වැදගත්. සැපයුම් කරුවෝ කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය යෙදවුම් දෙන අය. හරි. එතකොට ඒගොල්ලෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ අඛණ්ඩව ඇණවුම් ලබා ගන්න. මොකද ව්‍යාපාරයේ ඇණවුම් දෙන්නේ සැපයුම් කරුවන්ට. සහ සපයන ලද මුදල් වලට මේ භාණ්ඩ වලට මුදල් ලබා ගැනීම පිළිබඳව. ඊට පස්සේ හත්වෙනි එක තරගකරුවෝ. තරගකාරයෙක් කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන භාණ්ඩයම හෝ ඊට වඩා ඊට සමාන භාණ්ඩයක් නිෂ්පාදනය කරන වෙනත් ආයතනයක්. ඒගොල්ලෝ අපිත් එක්ක තරග කරන්නේ ඇයි? අපි දෙගොල්ලම භාණ්ඩ දෙන්නේ එකම පාරිභෝගිකයට. ඒක පාරිභෝගිකයා එකම අවශ්‍යතාවයක් වුවමනාවක් උනේ භාණ්ඩ දෙකක් ගන්නෑ. ඒ නිසා අපි දෙන්න තරග කරනවා අනිත් ආයතනයේ අභිබවල අපේ භාණ්ඩයේ පාරිභෝගිකයට අලෙවි කරගන්න. දැන් ඔයා ඉස්කෝලේ ලියන්න පෑනක් ගන්න යනකොට පෑන් වර්ග 10ක් විතර දීපුවට ඔයා 10ම ගන්නෑ. ඒතර මේ පෑන් වර්ග හදන ආයතන තමයි තරගකරුවෝ වෙන්නේ. හැමෝම උත්සාහ කරන්නේ අනිත් ආයතන 9 පෑන ඔයා ගන්නව වෙනුවට ඒ ආයතනයේ පෑන ඔයා ගන්න තත්ත්වයටපත් කරනවා. හරි. ඔවුන්ගේ ව්‍යාපාර වලට එල්ලවිය හැකි තරගය පිළිබඳ අවබෝධය කරගන්න. අවබෝධයෙන් තරගය වැඩි නම් හොඳට සූදානම් වෙන්න ඕනේ. තරගයක් නැත්නම් තරංකාරයෝ නැත්නම් අපි ඕන භාණ්ඩේ විකුණ ගන්න පුළුවන්. විභව ආයෝජකයෝ potential investors. විභව කියන්නේ හැකියාවනේ. ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාරයට මුදල් දෙනවා කියන එක. හරිද? ඒතර විභව ආයෝජකයා කියලා කියන්නේ ව්‍යාපාරයේ වර්තමානයේ වෙද්දී එයා අයිතිකාරයෙක් නෙමෙයි. නැත්නම් ව්‍යාපාරේ ප්‍රාග්ධනය දීලා නැහැ. හැබැයි එයා බලන් ඉන්නවා අනාගතයේදී අපේ ව්‍යාපාරයට අර මුදල් දෙන්න. උදාහරණයක් විදිහට අපේ ව්‍යාපාරයේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙච්ච එකක් නම් අපි එහෙම ඒවට කියනවා මිල ලැයිස්තුගත කළ සමාගම කියලා. අපේ ව්‍යාපාරයේ මිල ලැයිස්තුගත කළ සමාගමක් නම් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අය විභව ආයෝජකයෝ කියලා කියනවා. ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්න අනාගතයේ බැංකුවක කොටස් මිලදී ගන්න. අර සම්පත් බැංකුවේ කොටස් මිලදී ගන්න කැමැත්තෙන් ඉන්නවා මම. හැබැයි මම තාම කොටස් අරගෙන නැහැ සම්පත් බැංකුවේ. කොටස් කියන්නේ මොනවද? ඒවා අපි ඉස්සරහ ලොකුට කතා කරනවා. ඒතොර කොටස් කියන්නේ අයිතිය සමාගම. ඒතොර මම දැනට කොටස් අරගෙන නැහැ. ඒ කියන්නේ මම දැනට සම්පත් බැංකුවේ අයිතිකාරයෙක් නෙමෙයි. හැබැයි මම කැමැත්තෙන් ඉන්නවා ආයෝජනය කරන්න කොටස් ගන්න. අයිතිකාරයෙක් වෙන්න. හැබැයි එහෙම ඉන්නකොට මට ආරංචි වුණා සම්පත් බැංකුව මේ දවස්වල මාර විදිහට අලාභ ලබනවා කියලා මම ගිහිල්ලා ඒවේ ආයෝජනය කරනවා. නෑනේ. ඒ නිසා විභව ආයෝජකයා දැනට ආයෝජකයෙක් නැති වුණාට ව්‍යාපාර ගැන උනන්දුයි. අනාගතයේ ව්‍යාපාරෙහි තම මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන පාසු වන පාර්ශ්වය. ඒරියා අමුතු එකක් නිසා හයිලයිට් කරගත්තත් කමක් නැහැ. අනාගතයේ තම මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන පසු වන පාර්ශ්වය. හරි. එතකොට ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් උනන්දු වෙන්නේ තමන් සතු සම්පත් අනාගතයේම ව්‍යාපාරයේ ආයෝජනය කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඊට පස්සේ රජය. රජය කියන්නේ රටක පාලන යාන්ත්‍රණය. එයා තමයි නීති හදන්නේ. හැම පාර්ශ්වයක්ම රජයේ නීති වලට එකඟ වෙනවා. රටක් එහෙම නැත්නම් ආර්ථිකයක් පාලනය කරන ප්‍රධාන යාන්ත්‍රණය රජයයි. නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නේ රජයට. ඒගොල්ලෝ ව්‍යාපාර ගැන උනන්දුයි. එකක් බදු අය කරගන්න. සමහරවිට ඒගොල්ලෝ බදු සහනක් දෙනවා. සේවා නියුක්තිය වර්ධනය කරගන්න. මොකද ව්‍යාපාර වැඩි වෙනවා කියන්නේ ආර්ථිකේ රැකියා නිර්මාණය වීම වැඩි. ආර්ථික වර්ධනය ගැන අදහසක් ගන්න. ආර්ථික වර්ධනය කියලා කියන්නේ අපි ඔක්කොම ඉස්සරහට කතා කරනවා රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි කරන එක. අපි ඉකෝන් වල නම් ඕක කතා කළා. එතකොට භාණ්ඩ හා සේවා ආර්ථිකයක ප්‍රධාන වශයෙන් හදන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ඒකෝටින් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි කරන්න ඕන නම් ඒකට වැඩිම දායකත්වයක් දෙන්නේ ව්‍යාපාරය. ඒකයි
ආණ්ඩුව ආර්ථික වර්ධනය ඇති කරගන්න ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. ඊළඟට තව හේතුවක් ව්‍යාපාර ආණ්ඩුව විසින් පනවන නීති රීති වලට එකඟව කටයුතු කරනවාද කියලා හොයලා බලන්න. ඊට පස්සේ ප්‍රජාව කියලා කියන්නේ මම ඔය උඩින් කියපු එකකටවත් අයිති වෙන්නේ නැති සාමාන්‍ය සමාජීය ජනතාව. ඒතකොට සමාජයේ විසින සාමාන්‍ය ජනතාව ප්‍රජාව ලෙස හැඳින්වෙනවා. ඒගොල්ලෝ උනන්දුවෙන් ඉන්නවා ව්‍යාපාර පරිසරයට හානි කරනවාද සහ අනාගතයේ ඒගොල්ලන්ට ව්‍යාපාර වලින් රැකියාවක් ගන්න පුළුවන්ද වාගේ හේතු නිසා. යටින් කියනවා ඉහත සඳහන් කර ඇත්තේ පොදුවේ ව්‍යාපාර වලට අදාළව ඇල්මැති පාර්ශවයන් ය. ඊට අමතරව ව්‍යාපාරයේ ස්වභාවය අනුව සමහර ව්‍යාපාර වලට වෘත්තීය සමිති ඉන්න පුළුවන්. සමහර ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වය ගැන මාධ්‍ය ආයතන විවේචනය කරනවා. ඒක ව්‍යාපාර වලට හොඳ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන NGO කියලා කියන්නේ NGO කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය පොදු පරමාර්ථයක්. අධ්‍යාපනය දියුණු කරන එක, දුප්පත්කම අඩු කරන එක, කාන්තාව බල ගන්නවන එක, හරි යටිදාල පහසුකම් දියුණු කරන එක. ඒ වගේ මොකක් හරි පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන හැබැයි රජේ නෙමෙයි. රජයේ කරන වැඩම තමයි රාජ්‍ය නොවන සංවිධානත් කරන්නේ. ආණ්ඩුවනේ අධ්‍යාපනය වර්ධනය, යටිදාල පහසුකම්, කාන්තා සවි බල ගැන්වීම ඒවා ගැන වැඩ කරන්නේ රජයනේ. මොකද ඒවා මේ ලාභ උපයනේව නෙවෙයි. ඒ නිසා ව්‍යාපාරේ වැඩ ගන්න නැහැ. මේ රාජ්‍ය නොවන සංවිධානත් ඒ වගේ වැඩ තමයි කරන්නේ. ස්වේච්ඡා සංවිධානය කියන්නේ වැටුපක් නැත්නම් අයකිරීමක් නැතුව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා වැඩ කරනවා. වැනි ඇල්මැති පාර්ශවයන්ද සමහර ව්‍යාපාර වලට අදාළව ඉන්න පුළුවන් කියලා කියනවා. හරි. ඊළඟට එහා පැත්තේ තියෙන්නේ ඔගේ අනිත් පැත්ත. දැන් අපි කතා කරේ ඇල්මැති පාර්ශවය ඇයි ව්‍යාපාර ගැන උනන්දු. දැන් අපි කතා කරන්නේ ව්‍යාපාර වලට ඇල්මැති පාර්ශව වැදගත් වෙන්නේ ඇයි? ඇල්මැති පාර්ශව ව්‍යාපාරයට වැදගත් වෙන ආකාරය. ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාර වැදගත් වෙනවා සේම ව්‍යාපාරයක පැවැත්ම සඳහාද ඇල්මැති පාර්ශවයන්ගේ දායකත්වය අත්‍යවශ්‍යයි. එලෙස ඉහත හඳුනාගත් ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරයට වැදගත් වන්නේ කෙසේද යන්න විස්තර කර ඇත. කර ඇත කිව්වට කරලම නේ අපි ලියා ගන්න වෙනවා. අර ඇල්මැති පාර්ශව 10ම තමයි තියෙන්නේ. පළවෙනි එක අයිතිකරුවෝ. අයිතිකරුවෝ කොහොමද ව්‍යාපාරයට වැදගත් වෙන්නේ? එක අයිතිකාරය තමයි ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් දෙන්නේ. පළවෙනි එක ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ලබා දීම. ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ලබා දීම. දෙක තව එකක් ලියන්න දෙක. ඒක තමයි අයිතිකාරය තමයි. ව්‍යාපාර සම්බන්ධව අවදානම දරා ගැනීම. ව්‍යාපාර සම්බන්ධ අවදානම දරා ගැනීම. හරි. දෙක. කලමනාකරුවෝ. කලමනාකරුවන්ව ව්‍යාපාරයට වැදගත් වෙන්න හේතුවක් ලියන්න. ව්‍යාපාර සාර්ථක වීමට අවශ්‍ය නිවැරදි තීරණ ගැනීමට. ව්‍යාපාර සාර්ථකත්වයට අවශ්‍ය නිවැරදි තීරණ ගැනීමට. ඊළඟට මේ සේවකයෝ මෙහෙවන්නේ කළමනාකරුවෝ මම කියන්නේ සේවකයන්ට වඩා උඩින් කළමනාකරුවෝ කියන්නේ. ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් සේවකයන් මෙහෙවීමට. ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් සේවකයන් මෙහෙවීමට. සේවකයන් මෙහෙවීම. හරි. තුන්වෙනි එක සේවකයෝ.
සේවකයෝ. සේවකයෝ තමයි ව්‍යාපාරේ වැඩ කරන්නේ. ලියන්න ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු සිදු කිරීමට කළමනාකරු කරන්නේ තීරණ අරගෙන මෙහෙම කරන්න කියන විතරයි. සේවකයෝ තමයි කියන්නේ. කරන්නේ. ව්‍යාපාරයේ එදිනෙදා ව්‍යාපාරික කටයුතු ඉටු කිරීමට. තව එකක් තමයි මේ ව්‍යාපාරයේ පාරිභෝගිකයෝ එක්ක ගනුදෙනු කරන්නේ. නැත්නම් ව්‍යාපාරයේ පාරිභෝගිකයොත් එක්ක සම්බන්ධ වෙන්නේ සේවකයෝ. දැන් බලන්නකො සුපිරි එළන්සලා. මේ අයිතිකාරයෝ අපි දැකලත් නැහැ. කලමනාකාරයොත් එක්ක අපි වැඩි ගනුදෙනු කරන්නේ නැහැ. අර ඉන්න සේවකයන් ඉන්නේ එයා ගාවට ගිහලා තමයි අපි මුදල් ගෙවලා ඉන්නේ. එයා තමයි අපි ඇතුළට යද්දි මේ දවස්වල නම් උණ බලන්න. නම ලියන්න කියන්නේ. අර සැනිටයිසර් ටිකක් දෙන්නේ අත පිරිසිදු කරගන්න. ඊට පස්සේ මොන හරි බඩුවක් තියෙනවා හොයාගන්න බැලුවොත් එයා තමයි පෙන්නන්නේ. හරි. අපි බඩු ගොඩාක් අරන් දිනන එයා තමයි ඒක වාහනේ ගාවට ගෙනත් දෙන්නේ. ඒතර ඔය පාරිභෝගිකයෙක් ගොඩක් වෙලාට ගනුදෙනුව කරන්නේ සම්බන්ධ වෙන්නේ කලමනාකරුවන් වැඩි සේවකයෝ. එතකොට පාරිභෝගිකයන්ගේ මනසේ ව්‍යාපාරය ගැන යහපත් හැඟීමක් ඇති කරන්න නම් සේවකයෝ පාරිභෝගිකයින්ට සලකන විදිය පාරිභෝගිකයන්ට කටයුතු කරන විදිය හරි වැදගත්. ඒ නිසා පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්නත් සේවකයෝ ලොකුවට වැදගත් වෙනවා ව්‍යාපාරයට. කියන්න පාරිභෝගික ආකර්ෂණය ව්‍යාපාරයේ වෙත ළඟා කර ගැනීම. හරි. ණය හිමියෝ. අංගෝරේ බැංකු ගන්නත් පුළුවන්. ඊට පස්සේ වෙළඳ ණය හිමියෝ ගන්නත් පුළුවන්. යන ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම. ඊට පස්සේ ඒකටම ලියන්න විවිධ ණය සහන ලබා ගැනීම. කොවිඩ් කාලේ එහෙම බැංකු විවිධ ණය සහන දුන්නා. ණය සහන ලබා ගැනීම. හරි. පස්වෙනි පාර්ශවය තමයි පාරිභෝගිකය. ඇත්තටම අනිත් අය කොච්චර හිටියත් වැඩක් නැහැ. කොච්චර අයිතිකාරින්න සල්ලි තිබ්බත් කලමනාකරුවෝ කොච්චර හොඳට දිනන ගත්තා සේවකයෝ කොච්චර හොඳට මානසිකව වැඩ කළත් ණය හිමියෝ කොච්චර ණය දුන්නත් පාරිභෝගිකයන්ගෙන් තමයි ව්‍යාපාරයට ආදායමක් එන්නේ. අනිත් ඔක්කොම ව්‍යාපාරයට ඇත්තටම වියදම්. කලමනාකරුවන්ට පඩි ගෙවන්න ඕනේ, සේවකයන්ට පඩි ගෙවන්න ඕනේ, ණය හිමියෝ ණය දුන්නාට ඒක පොලිය ගෙවන්න ඕනේ, රජයට බදු ගෙවන්න ඕනේ, තැපියුම්කරුවන්ට අදාළ මුදල් ගෙවන්න ඕනේ. පාරිභෝගිකයන්ගෙන් තමයි ව්‍යාපාරයට ආදායමක් එන්නේ. ව්‍යාපාරයේ භාණ්ඩවලට ඉල්ලුමක් ඇති කිරීම. හරි. ඊළඟට මේ ඔයගොල්ලෝ දැකලා ඉතින් ව්‍යාපාර තමන්ගේ භාණ්ඩ මේ සමාජයේ පාරිභෝගික අතර ප්‍රචලිත කරන්න විවිධ ප්‍රචාරණ දැන්වීම් පළ කරනවා. විවිධ තරඟ සංවිධානය කරනවා. විවිධ තෑගි දෙනවා. එක එක විකාර කරනවා. ඔය ඔක්කොම කරන්නේ වැඩි පාරිභෝගික සංඛ්‍යාවකට තමන්ගේ භාණ්ඩ අලෙවි කරගන්න. ඔයාලට කියනවා අලෙවිකරණ ක්‍රම කියලා. අලෙවිකරණ උපක්‍රම. ලෝකයේ කොච්චර දියුණු අලෙවිකරණ ක්‍රමාවත් ලෝකයේ වඩාත්ම ඵලදායී අලෙවිකරණ ක්‍රමයේ විදිහට සලකන්නේ පාරිභෝගිකයන්ගේ කට වචනේ. හරිද? එතකොට යම් පාරිභෝගිකයෙක් භාණ්ඩයක් අරගෙන තව මිනිස්සෙක්ට තමන්ගේ අත්දැකීම ෂෙයා කළොත් ඇඳුමක් අරගෙන මේ කඩේ ඇඳුම් නම් මරු හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ගාණක් සාධාරණයි. යන්නේ මේ කඩේට. කියලා කියන එක තමයි ලෝකයේ තියෙන ප්‍රබලතම ප්‍රචාරණ මාධ්‍යය. ඔය අනිත් මොනවත් වැඩක් නැහැ. මොකද ඔය අනිත් ඔක්කොම කරන්නේ අදාළ භාණ්ඩය ලබා දෙන සමාගමෙන් බව පාරිභෝගිකයා දන්නවා. ඒ නිසා ඔය පෙන්නන භාගයක් විතර බොරු කියලා එයා දන්නවා. හරිද?
මේව රැවටුණාට අපි දන්නවා මේ සමාගමින් කියන්නේ මේක හොඳයි කියලා. ඉතින් එයාගේ භාණ්ඩේ මෙයාම හොඳයි කියලා. හැබැයි අර දෙහිම නැහැ. පාරිභෝගිකයා භාණ්ඩය පාවිච්චි කරලා තමන්ගේ අත්දැකීම වෙන කෙනෙක්ට කිව්වම එතන විශ්වසනීයභාවය වැඩි. තමන්ගේ අත්දැකීම අද වෙනකොට නම් Facebook එකේ ෂෙයා කළොත් මෙන්න මෙතෙන්ට යන්න. හරිද? දාන්නේ highly recommended මෙතනින් මට හොඳේ මොනවද සේවාවක් ලබා දුන්නා. එහෙම දයන එක තමයි හොඳම ප්‍රචාරණවාද. ඒ කියන්නේ කට වචනෙන් ප්‍රචාරණ ක්‍රමයක් ලෙස පාවිච්චි කරන පාරිභෝගික වැදගත්. ලියන්න. කට වචනෙන් ව්‍යාපාරයේ භාණ්ඩ පිළිබඳ ප්‍රචාරණයක් ලබා ගැනීමට ඉතින් පාරිභෝගික වැදගත් වේ. ඊට පස්සේ සැපයුම් කරෝ. එයානේ අමුද්‍රව්‍ය දෙන්නේ. එයා වැදගත් වෙනවා එක අකණ්ඩව අමුද්‍රව්‍ය ලබා ගැනීම. අකණ්ඩව අමුද්‍රව්‍ය ලබා ගැනීම. ඊළඟට තව එකක් අපිට කියන්න පුළුවන් ගුණාත්මක අමුද්‍රව්‍ය සාධාරණ මිලකට ලබා ගැනීම. ගුණාත්මක අමුද්‍රව්‍ය සාධාරණ මිලකට ලබා ගැනීම. තවත් එකක් කියන්න පුළුවන් වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් ලබා ගැනීම. අපි භාණ්ඩ ගන්නකොට අමුද්‍රව්‍ය වල ලකුණු කරලා තියෙන මිලෙන් යම් මුදලක් අඩු කරන එකට වෙළඳ වට්ටම් කියලා කියනවා. ඊළඟට අපිට ඒක ගෙවන්න යම් කාල සීමාවක් දෙනවා. ඒ කාල සීමාව ඇතුළත ඉක්මනට ගෙවුවොත් අපිට තව මුදලක් අඩු කරන එක මුදල් වට්ටම්. කිනුම් කරන එක ඉගෙන ගන්න. තරගකරු අපිට වැදගත් වෙනවද? තරගකරු වැදගත් වෙනවා. වැදගත් වෙනවා. එකක් තමයි තරගකරුවන්ගේ ශක්තිය මත තමයි අපි ව්‍යාපාරයට සාර්ථක වීමේ හැකියාව තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙන්නේ. අපේ ව්‍යාපාරයට එල්ල වෙන තරගය ගැන අවබෝධයක් ගන්න තරංකාරය වැදගත්. ඊළඟට තරගකාරයෝ අනුගමනය කරන ප්‍රචාරණ ක්‍රම තරගකාරීන්ගේ නිෂ්පාදිත වලට එකතු කරලා තියෙන විවිධ උපාංග හරිද පහසුකම් ගැන දැනගන්න අපිට තරගකරු වැදගත්. ලියන්න ව්‍යාපාරයට ඇතිවන තරගය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ව්‍යාපාරයට එල්ලවන තරගය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. එකක් දෙක ව්‍යාපාරයේ අනුගමනය කළ යුතු ප්‍රචාරණ ක්‍රම තමා භාණ්ඩ සංවර්ධනය කළ යුතු ආකාර පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ප්‍රචාරණ ක්‍රම තමා භාණ්ඩ සංවර්ධනය කළ යුතු ආකාර පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. අටවෙනි එක විභව ආයෝජකයෝ. විභව ආයෝජකයෝ ඉතින් වැදගත් වෙන්නේ අනාගතයේ තුල අපේ ව්‍යාපාර වල ආයෝජනය කළාම ඒ අරමුදල් අපිට හම්බ ව්‍යාපාරයට අනාගතයේ අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට අනාගතයේ අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම. ඊළඟට ඉන්නේ රජය. රජය කොහොමද ව්‍යාපාරවලට දායක වෙන්නේ? එකක් බදු සහන ලබා දීම. බදු සහන ලබා දීම. බදු සහන ලබා දීම. තව විදිහක් තමයි ව්‍යාපාරවලට හිතකර නීති රීති සම්පාදනය.
ව්‍යාපාරවලට හිතකර නීති රීති සම්පාදනය. ව්‍යාපාරවලට හිතකර නීති රීති සම්පාදනය. තව එකක් ව්‍යාපාරවලට හිතකර ප්‍රතිපත්ති සම්පාදනය. තමයි රජයෙන් ව්‍යාපාරවලට තියෙන වැදගත්කම. අවසානයේ ප්‍රජාව කියන ප්‍රජාවෙන් තියෙන වැදගත්කම තමයි දැන් ව්‍යාපාරයේ පුරුල් කරද්දී ව්‍යාපාරයට අලුතෙන් පාරිභෝගිකයෝ එකතු වෙනවා නම් ඒ පාරිභෝගිකයෝ එන්න ඕනේ දැනට පාරිභෝගිකයෝ වෙලා නැහැ. නමුත් ඒතකොට එන්න ඕනේ සමස්ත සමාජයෙන්. දැනට පාරිභෝගිකයෝ වෙච්ච අය තමයි පාරිභෝගිකයෝ කියලා හඳුන්වන්නේ. අනාගතේ පාරිභෝගිකයෙක් ලෙස ආකර්ෂණීය කරගන්න වෙන්නේ සමාජයේ ඉන්න අය. ඊළඟ අනාගතේ රැකියා බෑතුවක් ඇති වුණොත් ඒක පුරව ගන්න කට්ටිය හොයාගන්න වෙන්නේ සමාජයේ. මොකද දැන්ට සේවකෙක් නෙමෙයිනේ අපි. තව එකක් හරි වැදගත්. ව්‍යාපාරයකට පවතින්න බෑ සමාජයේ ආරක්ෂාවක් නැතුව. සමස්ත සමාජයේ ව්‍යාපාරයේ ගනුදෙනුකාරයෙකුත් නෙමෙයි, සැපයුම්කාරයෙකුත් නෙමෙයි, සේවකයෙකුත් නෙමෙයි, කවුරුත් නෙමෙයි. කිසිම සම්බන්ධයක් නැති මිනිස්සු සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය විවේචනය කරනවා. මේ ව්‍යාපාරයේ පරිසර දූෂණය කරනවා. මේ ව්‍යාපාරය අයථා ක්‍රමයකින් ඉඩම් අත්පත් කරගෙන තියෙනවා. මේගොල්ලෝ සමහර මේගොල්ලන්ගේ නිෂ්පාදන සෞඛ්‍යයට හිතකර නැහැ. එහෙම කියලා ලොකු මතවාද හදනවා. ඒතකොට ඒගොල්ලෝ ව්‍යාපාරයේ සේවකයෙකුත් නෙමෙයි, තරගකාරයෙකුත් නෙමෙයි, කළමනාකරුවොත් නෙමෙයි, මොකෙක්වත් නෙමෙයි. ඒතකොට ව්‍යාපාරයට එතෙන්දී සමාජ ආරක්ෂාවක් නැහැ. ඒතකොට එහෙම ව්‍යාපාරවලට පවතින්න බෑ. ඒතකොට සමාජයෙන් තියෙන තව වැදගත්කමක් තමයි සමාජයේ ව්‍යාපාරයට ඇටැක් කරන්නේ නැත්නම්. ඒ කියන්නේ සමාජයේ ව්‍යාපාරයට චෝදනා කරන්නේ නැත්නම්. හරිද? විවේචනය කරන්නේ නැත්නම් එතන ව්‍යාපාරවලට සමාජ ආරක්ෂාවක් ඇති වෙනවා. ඒතකොට ව්‍යාපාරවල පැවැත්ම තහවුරු වෙනවා. කියන පළවෙනි එක අනාගතයේ පාරිභෝගිකයන් ලෙස ආකර්ෂණය කර ගැනීමට. අනාගත පාරිභෝගිකයන් ලෙස ආකර්ෂණය කර ගැනීමට. හරිද? දෙක අනාගත රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීමට. සේවක නැතුව ආයතනයක දුවන්න බෑනේ. අනාගත රැකියා ඇබෑර්තු සඳහා ආකර්ෂණය කර ගැනීම. 3 ව්‍යාපාර වල පැවැත්ම තහවුරු කිරීමට. ව්‍යාපාර වල පැවැත්ම තහවුරු කිරීම. හරි. ඒතර මේක ඉතාමත් පොඩි කොටසක් මේ පාඩමක් නෙමෙයි මේක පළවෙනි පාඩමේ එක ප්‍රධාන මාතෘකාවක් විතරයි. අපි ඊළඟ දවසේ බලමු මේ ව්‍යාපාරයේ පරිසරය. අපි අද කතා කළේ ව්‍යාපාර උනන්දුවක් දක්වන පාර්ශව. ඔය පාර්ශවයන්ගෙන් තමයි පරිසරය කියන එක හැදෙන්නේ. මේ ව්‍යාපාරයේ අවට ඉන්න අය නැල්මැදි පාර්ශව කියන්නේ. ඒතකොට මේගොල්ලන්ගෙන් තමයි ව්‍යාපාර පරිසරය නිර්මාණය වෙන්නේ. අපි බලමු ඊළඟ දවසේදී ඊළඟ වීඩියෝ එකකින් කොහොමද මේ ව්‍යාපාර පරිසරය වර්ග කරන්නේ කියලා. හරිද? එහෙනම් අද අපි මේ පාඩම අවසන් කරනවා. ආයිබෝවන්.